මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනීය අබේසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. කාබනික ගොවිතැන ව්‍යාප්ත කරන රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණය ගැන නව මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්. අයහපත් කාලගුණයෙන් පවුල් 1403කට දැඩි බලපෑම්. ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට. ජලාශ කිහිපයකින් වානදොරට විවෘත කෙරේ. සිකා වෛරසය මෙරට පැතිරීමේ අවධානමක්. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වත්මන් රජයෙන් කිසිදු බලපෑමක් නොමැති බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. තවත් වසර කාලයක් සඳහා තුර්කියේ සිට සිරියාවට මානුෂීය ආධාර ප්‍රවාහනය කිරීමට අවසර. ශ්‍රී ලංකා එන්දිය තරඟ කාලසටහන සංශෝධනය කරේ. මෙරට පිතිකරුවෙකුටත් කොවිඩ් ආසාදනය වේ. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර සහ නායෑමේ අවදානම් පවතී. ආපදාත්වයේ හේතුවෙන් නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර, ගාල්ල සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ජනතාවට බලපෑම් එල්ල වෙයි. මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මුළු පවුල් සංඛ්‍යාව 1403කි. ඒ අතර පුද්ගලයෝ 5777 දෙනෙක් වෙති. එක් නිවසකට අර්ධ හානි සිදු වී ඇති අතර නිවාස 142කට පූර්ණ හානි සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයට අධීර එක මට්ටමේ නායෑමේ අනතුරුගේ නිවේදනයක් නිකුත් කර ඇත. එමෙන්ම ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයටත් නෙළුව ප්‍රදේශයටත් නායෑමේ අනතුරුගේ නිවේදන ජාතිය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර තිබේ. කෑගල්ල දෙහියෝවිට මාතර පිටපැද්දර නුවරඑළිය අඹගමුණ ප්‍රදේශවලටද නායෑමේ අනතුරු අඟවා ඇත. තවද රත්නපුර, කොළොන්න, ඇලපාත, ඈලියගොඩ, කහවත්ත, කුරුවිට, නිවිතිගල සහ කලවණ යන ප්‍රදේශවලටද නායෑමේ අනතුරු අඟවා ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර හංවල ප්‍රදේශයේදී කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. කළුගඟ, මගුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ඉහළ ජල මට්ටමක් පෙන්නුම් කරයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ සොළු ගංගා වතුර තත්ත්වයක්ද හටගෙන ඇති. ගින්කඟ තවලන ප්‍රදේශයෙන් පිටාර ගලා යයි. නිල්වැල ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පනාමඩුව ප්‍රදේශයේ සොළු ගංගා වතුර තත්ත්වයක් පවතී. මේ අතර පස්කන්දක් නායාම හේතුවෙන් අදාළ සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යටිබේරිය ප්‍රදේශයෙන් අවහිර වී ඇත. ඒ හේතුවෙන් හැටන් දක්වා යන මාර්ගය යටිබේරිය සහ කළුකර ප්‍රදේශවල මසාදම ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එමෙන්ම හැටන් පිටාර ගැනීමෙන් ගිනිගත් හේන අඹගම ප්‍රදේශයේ නිවාස 21ක් ජලයෙන් යට විය. ගින්ගඟ පිටාර ගැනීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක්ද ජලයෙන් යට වී තිබේ. එමෙන්ම මධ්‍ය කඳුකරේ බටහිර බැහැම් ප්‍රදේශවලටද තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද විවෘත කර ඇත. එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තදවැසි පවතුවහොත් ජලාශයේ වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත වෙයි. එබැවින් ජලාශයේ වේලට පහළින් වෙසෙන කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසු විය යුතුය. හැටන් දඹුලපත්තන ඩෙවොන් දියැල්ලේ සහ සෙන්ක්ලියා දියැල්ලේ ජලධාරිතාවද ඉහළ ගොස් ඇත. භාෂණීය අයිතියට අනුව අදහස් සහ මතවාද ඉදිරිපත් කිරීමේ අයිතිය වත්මන් රජය යටතේ තහවුරු කර ඇති බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. නමුත් නිදහස හා නීතිය පටලවා ගත යුතු නැත. නීතිය රාමුව තුළ නිදහස ක්‍රියාත්මක යුතුය. නීතිය ආරක්ෂා කිරීම වගකීම් පැවරී ඇත්තේද රජයටයි. එබැවින් නිදහස් තහවුරු කරමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ මහනුවර අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. මාධ්‍ය නිදහසයි නීතියයි පටලවා ගන්න එපා.
නීතියේ රාමුව තුළ තමයි නිදහස ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා තමයි මම නීතිඥවරුන් ගෙනහලා සාකච්ඡා කරේ. එක නාලිකාවක් නෙමෙයි. මේ ක්‍රමවේදයන් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සහ නීතිමය තත්ත්වය කොහොමද? ඒ ගැන පැහැදිලි විස්තරයක් අපිට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා එයින් බැහැර වෙනවා නම් නීතිය එකක්. ඒ නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. ඔය කියන නිදහස, ඔය මාධ්‍ය කියන නිදහස, ඔය සියලු දේ නීතියේ රාමුවට යටත් වෙනවා. රටේ මූලික නීතිය තමයි ව්‍යවස්ථාව. ඒ නිසා ඒක පාවිච්චි කරමින් Tamanට ඕන කරන තක්කඩි වැඩ මුදලාලිට ඕන විදිහට කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් නීතියේ රාමුව තුළ කිසිම කසකයක් නැහැ. ඒ ගැනීමට පසුබට වෙන්නත් නැහැ කියන කියනවා. ඉන්දියාවේ ව්‍යාප්ත සිකා වෛරසය මෙරටට පැතිරීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සිකා වෛරස් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ. එම වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ශ්‍රී ලංකාවේද එම වෛරසය ව්‍යාප්තියේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජාතක ගුවන්විදුලියට පැවසිය. මෙම වෛරසය පැතිරෙන්නේ මදුරුවන් මගිනි. එම වෛරසය නූපන් ලදරුවන්ගේ පවා විකෘතිතා ඇති කිරීමට හේතු වෙයි. ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයින්ට සිකා වෛරසය ආසාදිතය සොයා බැලීම සඳහා කඩිනමින් පරීක්ෂණ සිදු කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. පොල්පැල ලක්ෂ 40ක් සිටීමේ දොරින් දොරට කප්ලක වැඩසටහන අද සිට දිවයින පුරා විධිවන්ත ක්‍රියාත්මක කෙරෙයි. මෙම ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් හලාවත වැලිකැටියවත්ත ප්‍රදේශයේදී ආරම්භ විය. ඉහළ යන පොල් ඉරුසුමක් ලෙසින් පොල්පැල සිටීම සිදු කෙරෙයි. මෙරට විදේශීය නිමය උපයාගත හැකි කර්මාන්තයක් වශයෙන් පොල් කර්මාන්තය හඳුනාගෙන තිබෙයි. මෙරට පොල් බණ්ඩාව බිලියන 2.8කි. ඉන් බිලියන 1.8ක් දෛනික පරිභෝජනය සඳහා යොදාගැනේ. පොල් මද, පොල් කිරි සහ පොල් වතුර නිෂ්පාදන සහ බිලියන 3ක ඉල්ලුමක් පවතී. එම ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දීම සඳහා නව්‍යාපද රාශියක් ප්‍රයත්න කරන බව අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළේය. පොල්තෙල් කර්මාන්තයේත් අපි පොල්තෙල් ගේන්න දෙන එකේදී විශේෂම ජනාධිපතිතුමා ගෙනෙන පොල්තෙල් හරියාකාරව තත්ත්ව පරීක්ෂණය කරන්නටත් විශේෂව පිළිපහසු කරන පොල්තෙල් වල තත්ත්ව පරීක්ෂණය කරන්නටත් වැටිලා තියෙන BCCI කියන ආයතනය නගා සිටවලා ඒක තුලින් පොල්තෙල් නිෂ්පාදනය වැඩි කරන්න කර්මාන්ත අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එකතු කරලා ඒ කොප්පර චිප් කැඩියට ගෙනල්ලා දෙන්න සම්ප්‍රදායික පොල්තෙල් හදන අයට මේ වැඩසටහන සියල්ලක්ම සමග තියෙන පොල් පළදාව වැඩි කිරීම කියන කාරණාව උඩ අවශ්‍ය කරන භූමිය අඳුරා ගැනීම නාස්ති වෙන ඉඩම් ටික මේකට එකතු කර ගැනීම පුරන් කුඹුරුවල පොල් වගාව වැඩි කිරීම තැමිලි වගාව වතු හැටියට තැමිලි වගාව ව්‍යාප්ත කිරීම බීජ පොල් පැල් තවන්න නැති කිරීම කියන සංකල්ප උඩ ඒ වගේම ස්ථාපනික බෝර වගාවත් එක්කලා මේක සම්පූර්ණයෙන්ම බිමේ යථාර්ථය බවට පත් කිරීම කියන කාරණාවට අද හලාවත වැවිලි සමාගමට අයත් වැලිකඩිය වතේ මිලියන 4ක් පොල් පැල් සිටවීමේ ජාතික උත්සවය ආරම්භ කළා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව යළිත් ප්‍රවෘත්ති ආයුර්වේද ප්‍රතිකාර තුළින් කොවිඩ් රෝගීන් සුවපත් කිරීම උදෙසා දේශීය වෙදකම් ප්‍රවර්තන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව නාරම්මල ආයුර්වේද රෝහලේ සහ කුරුණෑගල ඩීජී වැලගෙදර ආයුර්වේද රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇත. මෙම රෝහල් තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට සමගාමීව බටහිර වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙයි. නාරම්මල ආයුර්වේද රෝහලේ පිහිට වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 80 දෙනෙකුටද කුරුණෑගල ඩීජී වැලගෙදර ආයුර්වේද රෝහලේදී රෝගීන් 180 දෙනෙකුද ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතයි. වසර ගණනාවක සිට සංනිවේදන පහසුකම් හා අන්තර්ජාල පහසුකම් නොමැතිව සිටි බලංගොඩ රාවණාකන්ද ප්‍රදේශයට ගම සමග වැඩසටහනේදී එම පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපත් වෙයි. එහි දෙවන වැඩසටහන රත්නප්‍රද ශ්‍රීකේ එමුල්පිය ප්‍රාදේශීය කොට්ටාශයේ රාවණාකන්ද ප්‍රදේශයේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී පැමිණ සිටි ජනතාව ජනාධිපතිතුමාට පවසා සිටියේ සංනිවේදන පහසුකම් නොමැතිවීමෙන් තමන් වසර ගණනාවක සිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි. ඒ අනුව ප්‍රදේශයට කඩනමින් සංනිවේදන පහසුකම් සලසන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ගමට සංනිවේදන යන ව්‍යාපෘති යටතේදී වෙලියකුඹ ප්‍රදේශයේ සංනිවේදන කුළුණක් ඉදි කරමින් පවතී. ඊළඟට
ප්‍රමුඛ පුවත. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රසායනික පොහොර ආනයනය කිරීමට රජයේ සූදානම් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවියෝසේ පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැත. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ මෙම අසත්‍ය ප්‍රචාර රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරීමට දරන ප්‍රයත්නයක් බවයි. රසායනික පොහොර භාවිතයේ වක්ගඩු ආබාධ පිළිකා ආදී මාරාන්තික රෝග රැසකට හේතු වෙයි. රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසි ලැබූ පාර්ශ්වයන් රජය ගෙන යන මානුෂීය ක්‍රියාමාර්ගවලට අකුල් හෙළීමේ අරමුණෙන් මෙම අසත්‍ය ප්‍රචාර සිදු කරයි. එමෙන්ම රසායනික පොහොර තහනමේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් එය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ රසායනික පොහොර ආනයනය කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රවෘත්ති අසත්‍ය බව ඔහු පැවසිය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහනුවර අද පැවති කොවිඩ් කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කාබනික කෘෂිකර්මාන්තයට තමයි අපි නියැලෙන්නේ. කිසිසේත් රසායනික පොහොර ආනයනය කිරීමකට අපි යන්නේ නැහැ. මේ යල කන්නට අවශ්‍ය රසායනික පොහොර අපි ළඟ තියෙනවා. එළඹෙන මහ කන්නට අවශ්‍ය කාබනික පොහොර අපි නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම මගින් ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම පසුතැවිලි වීමක් ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. දැන් මේ වෙනකොට අපේ සමාගම් සතු 1,12,000ක් මෙට්‍රික් ටන් තිබුණා. ඒ සියල්ල මේ වෙනකොට බෙදා හැරමින් යනවා. ඒ නිසා මේ පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. රසායනික සමාගම් වෙනුවෙන් පෙනී හිටින අය රසායනික සමාගම් වලින් සල්ලි ගන්න අය මේ වෙනුවෙන් විශාල මෙහෙවරක් කරනවා මාධ්‍ය තුලත්. අපි මේ පිළිබඳ එච්චර ගණන් ගත යුතු නැහැ. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ විධිමත් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට හා රසායනික පොහොර තහනම් කිරීමට ජනාධිපතිතුමා ගන්න ලැබූ තීරණය එලෙසම ක්‍රියාත්මක බවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා සෞඛ්‍ය ශිරිපත් කර ඇති මාර්ග උපදෙස් උල්ලංඝනය කරමින් පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන බවට මගේ ජනතාව චෝදනා කරති. බස් රථවල ආසන සංඛ්‍යාවට අනුව මගින් රැගෙන යාමට සෞඛ්‍ය උපදෙස් ලබා දී ඇතත් ඒ නොසලකා හරිමින් බස් රථවල වැඩි මගින් සංඛ්‍යාවක් රැගෙන යාමට බස් සේවකයෝ පුරුදුව සිටිති. සාමාන්‍ය බස් රථවල මෙන්ම සුඛෝභෝගී බස් රථවලද මේ තත්ත්වය දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය කඩ්නමින් යොමු යුතු බවට ජනතා විශ්වාසය පළ කරති. මාර්ගස්ථ මගේ ප්‍රවාහනාධිකාරී සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත් තුර්කියේ සිටිය සිරියාවට මානුෂීය ආධාර ප්‍රහාණය කිරීම සඳහා අවසර ලබා දීම තවත් වසරකින් දීර්ඝ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී ඇත. නමුත් රුසියාව ඊට එකඟ නොවූ බවද වාර්තා වෙයි. තුර්කියේ සිට සිරියාව වෙත ආහාර, වෛද්‍ය සහ වෙනත් සැපයුම් ලබා දීම අදින් අවසන් වීමට තිබුණේ. කියුබාව නිපද වූ ඇබ්ඩලා එන්නතට එරට සෞඛ්‍ය අධිකාරියේ අනුමැතිය හිමිව ඇත. එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතයි. මෙම එන්නත 92% ප්‍රතිශතීකරණ ඵලදායීතාවක් පෙන්නුම් කරයි. ලතින් ඇමරිකානු කලාපයේ කොවිඩ් මර්ධනයෙන් තක් නිෂ්පාදනය කළ කුඩාම රට බවට කියුබාව පත්වෙයි. කියුබාව මේ වන විට දේශීය නිපද වූ ප්‍රතිශතීකරණ එන්නත් ද්විත්වයක් භාවිතයට ගනී. කෙසේ වෙතත් මෙතෙක් කිසිදු රටකින් එම එන්නත් මිලදීගෙන නොමැත. තාජිකිස්තානයේ සිදු වූ භූකම්පනයකින් පුද්ගලයෝ 5 දෙනෙකු මිය ගොස් තිබේ. ඉන් නිවාස රාශියකටද හානි සිදු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. රිච්ටර් මාපක 5.9 ප්‍රබලත්වයකින් යුත් එම භූමිකම්පනය සිදු වී ඇත්තේ තාජිකිස්තානයේ රාජ්ට් ප්‍රදේශය ආශ්‍රිතවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන යටතේ දඹේපිටිය වැව ප්‍රතිසංස්කරණය කෙරෙයි. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 5.5කි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මේ වසරේදී ග්‍රාමීය වැව 1000ක් ප්‍රතිසංස්කරණය කෙරෙයි.
එමෙන්ම මේ වසරේදී සහ ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතින් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඉන්දිය තරඟාවලිය වෙනුවෙන් ආදේශ කිරීමට සිටි ශ්‍රී ලංකා සංචිතයේ පිටිකරු සඳුන් වීරක්කුලිට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු ඇතුළු තවත් ක්‍රීඩකින් 15 දෙනෙකු කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ නිර්මාණය කළ ජෛව ආරක්ෂිත බුලක් යටතේ පුහුණුවීම නිරත විය. උද්ගත වී ඇති අවදානම් සාගත තත්ත්වයේ හමුවේ බානුක රාජපක්ෂ, අසිල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් මේ වන විට නිරෝධායනට ලක් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ටාජ් හෝටලයේ සිට සිනමන් හෝටලයට මාරු කර යවා ඇත. තවත් ක්‍රීඩකින් 24 දෙනෙකු ජෛව ආරක්ෂිත බුලක් යටතේ දඹුල්ල නදී සිටී. ඔවුන්ට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක් දින හා පන්දුවාර 20 තරඟාවලියේ නව තරඟ කාලසටහන නිකුත් කර තිබේ. ඒ අනුව ලබන 13 වෙනිදා ආරම්භ වීමට නියමිත එක් දින තරඟාවලිය ලබන 18 වෙනිදා පැවැත්වෙයි. පළමු එක් දින තරඟය ලබන 18 වෙනිදාද, දෙවන එක් දින තරඟය ලබන 20 වෙනිදාද, තෙවන එක් දින තරඟය ලබන 23 වෙනිදාද පැවැත්වීමට නියමිතයි. මීට පෙර එම තරඟ ත්‍රිත්වය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 13, 14 හා 18 යන දිනවලදීය. ශ්‍රී ලංකාව ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරඟාවලියේ කාලසටහනද සංශෝධනය කරයි. එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයේ සමාජිකයින් දෙදෙනෙකුට සහ ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වීම ඊට හේතුවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කරයි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඔපනංවමින් නවනිපැයුම් සඳහා යොමු කෙරෙයි. අර්බුදයෙන් ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර ලබා දීම වැඩපිළිවෙලක්ද සැලසුම් කර ඇත. භාණ්ඩ ආනයනය සීමා කර අපනයනය කිරීම සඳහා ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන නිපදීම සඳහා ව්‍යවසායකයන් දිරිමත් කෙරෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙරට එන්නත් කරන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයා සන්තැබූ බවයි. එන්නත් කරන්නේ සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් සඳහා අදාළ ණය මුදල් යොදා ගැනීමට අපේක්ෂිතයි.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. බස්නාහිර මධ්‍යම සබරගමුව වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ කිගුරුම් සැතැස් ඇති වෙයි. සබරගම් පළාතේත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර ශ්‍රේකවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේද වැස්සල්පයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ක් දක්වා වන තද සුළං ඇති වෙයි. උතුරු මැද වයඹ බස්නාහිර හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 50ක් දක්වා වන තද සුළං ඇති විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සන්ධ්‍යා ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කාබනික ගොවිතැන ව්‍යාප්ත කරන රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණය ගැන නව මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්. අයහපත් කාලගුණයෙන් පවුල් 1403කට දැඩි බලපෑම්. ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට. ජලාශ කිහිපයක වාන්දරට විවෘත කෙරේ. සිකා වෛරසය මෙරට පැතිරීමේ අවධානමක්. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වත්මන් රජයෙන් කිසිදු බලපෑමක් නොමැති බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. තවත් වසර කාලයක් සඳහා තුර්කියේ සිට සිරියාවට මානුෂීය ආධාර ප්‍රහාණය කිරීමට අවසර. ශ්‍රී ලංකා ඉන්දිය තරඟ කාලසටහන සංශෝධනය කෙරෙයි. මෙරට පිටිකරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බඩවෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.